පාර්ලිමේන්තුව නිකන් තැපැල් පෙට්ටියක් කරගෙන නිකන් සංකේතාත්මක දෙයක් වඩපත් වෙනවා. ඒ කියන්නේ බංකොලොත් වෙච්ච මිනිහෙට මේ ණය දෙන්න බෑනේ සාමාන්‍ය බැංකුවක. ඉතින් ඒගොල්ලෝ බැංකුවක් ඒගොල්ලන්ට දෙන්න බෑ. අපිට බැරිද මේකට accountable කරන්න කෙනෙක්ව හොයන්න? එයා විසින් පත් කරගත්ත එයාගේ බබල් එකේ ඇතුළේ ඉන්න උපදේශකයෝ ටිකයි තමයි රට පාලනය කරන්න යන්නේ. පුද්ගලයෙක් දිහා බලාගෙන කරන සංශෝධනයක්. ඒගොල්ලෝ පත් කරේ කවුද? ඒගොල්ලන්ගේ පදවි වල තියාගත්තේ කවුද? ඒගොල්ලන්ගේ උපදේශනව ක්‍රියා කරේ කවුද? ඒගොල්ලන්ව අයින් නොකරේ කවුද? ඒ හැම එකටම තියෙන එක උත්තරේ. ඩක් මගහැරලා යනකම් මේක කරන්න රනිල් හොඳ පුරුදු කාර්යයක්. ඉතින් අපිටත් උනේ ඕක තමයි. ඉතින් අපිත් කැසන්ඩ්‍රා තමයි. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා බහක් තිබෙන මේ වෙලාවේ අපි හිතුවා අද අපේ වැඩසටහනට කතා බහට ප්‍රොෆෙසර් රොහාන් සමරජීවට ආරාධනා කරන්න. ප්‍රොෆෙසර් බොහොම ගෞරවයෙන් ආදරෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. සතුටුයි. ප්‍රොෆෙසර් කාලයක් තිස්සේ කියපු දේවල් මේ වෙලාවේ ඇස්මනා අපිට සිද්ධ වෙනවා දකිනවා නේද? ඔව් ඉතින් මට හරි කනගාටුයි ඒක දකින්න වීම ගැන. මේ අර මට චෝදනා කරලා තිබ්බා මම ඔය වගේ කියනකොට මේ මම කැසන්ඩ්‍රා කෙනෙක් කියලා. මම දන්නේ නැහැ කැසන්ඩ්‍රා කවුද කියලා දන්නවද කියලා. කැසන්ඩ්‍රා කියන්නේ යම් කිසි කෙනෙක් හිටියා ට්‍රොයිපුරේ. ට්‍රොයිපුරේ එයා කිව්වා මේ විනාශයක් වෙන්න යනවා අර ලී අස්ස ගේනකොට ඒක ඇතුලේ හතුරෝ ඉන්නවා කියලා. නමුත් කැසන්ඩ්‍රාට තිබ්බේ අනාගතය කියන්න පුළුවන්. නමුත් මිනිස්සු එයා කියන දේවල් අනුව ක්‍රියා කරන්නේ නැහැ. ඒක තමයි එයාට තිබ්බ ශාපය. ඉතින් එයා කියනවා නමුත් මිනිස්සු කරන්නේ නැහැ කියන මොකද. ඉතින් අපිටත් උනේ ඕක තමයි. ඉතින් අපිත් කැසන්ඩ්‍රා තමයි. ප්‍රොෆෙසර් එතකොට මේ ඒ කාලේ දිගින් දිගටම මේ අපි ඇතුළු හැම ප්ලැට්ෆෝම් එකකම ප්‍රොෆෙසර් ඇතුළු මේ විෂය සම්බන්ධයෙන් දැනුම් තිබෙන අය දිගින් දිගටම කියද්දිත් ඒ කාලේ මේ අර්බුදය ගැන පැහැදිලි කරද්දිත් අපි මේ කවදාවත් දැකලා නැති මේ තත්ත්වය ගැන ඒ කාලේ ඇස්කම් පියාගෙන ඇහුන්නේ පේන්නේ දැනෙන්නේ වගේ හිටපු මිනිස්සු අපි දකිනවා අද ඇවිල්ලා මේ අර්බුදය ගැන කතා කරනවා. හැබැයි ප්‍රොෆෙසර් ප්‍රශ්න ගැන විතරයි. මෙහෙම දේවල් වෙනවා, මෙහෙම දේවල් නෑ අපිට, මෙහෙම දේවල් වෙන්න නියමිතයි, අපිට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා, අපිට ඒවා දරා ගන්න වෙනවා. ඔය වගේ කතා බහක් යනවා. හැබැයි ප්‍රශ්න විතරයි විසඳුම් නෑ. ඒ කියන්නේ මේ අර්බුදයට විසඳුම් සොයන්න ඕනි පුද්ගලයන් ඇවිල්ලා ප්‍රශ්න ගැන කතා කරනවා. මම එතනදී ප්‍රොෆෙසර්ගෙන් අහන්න කැමතියි මේ අපිට බැරිද මේකට accountable කරන්න කෙනෙක්ව හොයන්න? පැහැදිලිවම පුළුවන්. දැන් චරිතේරත් මහාචාර්ය චරිතේරත්ගේ නායකත්වයට තියෙන කෝප් කමිටුව කියලා තියෙනවා දැන් අපි මේකට හොයමු කියලා. නමුත් මගේ ප්‍රශ්නේ මේකයි. දැන් අපි පේන චූදිතයෝ පී.බී. ජයසුන්දර ආටිගල WD ලක්ෂ්මන් යනාදී චූදිත ඒගොල්ලෝ තමයි මේ ලයිස්තුවේ ඉහළම ඉන්නේ කට්ටිය. ඒගොල්ලන්ව පත් කරේ කවුද කියන ප්‍රශ්නේ අපිට අහන්න වෙනවා. ඒගොල්ලෝ පත් කරේ කවුද? ඒගොල්ලන්ව පදවි වල තියාගත්තේ කවුද? ඒගොල්ලන්ගේ උපදේශනව ක්‍රියා කරේ කවුද? ඒගොල්ලන්ව අයින් නොකරේ කවුද? ඒ හැම එකටම තියෙන එක උත්තරය. ඒ තමයි 20 වෙනි සංශෝධනයේ යටතේ බලාත්මක කරන ලද ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා. ඉතින් එහෙම බැලුවොත් මේකට සියල්ලටම වග කියන්න වෙන්නේ එයාට. මොකද දැන් ඇමරිකාවේ ගත්තොත් අපි ගත්තොත් ඔයිට ආදර්ශයක් හැටියට ඇමරිකාව වගේ රටක ඔහොම අපි හිතමුකෝ යම්කිසි වැරදි සිද්ධ වුණා කියලා. ඒතර අපිට බලතැයි කවුද මේව අස්සම් කරේ? කවුද මේවට වග කිව්වේ යුත්තේ කියලා බලතැයි. ඊළඟට ඒ පුද්ගලයාව පත් කළේ කවුද කියලා කියතයි. ඒතර එයාව පත් කරේ, එයාව යෝජනා කරේ ජනාධිපති වුණාට එයාව අනුමත කරේ, එයාව කන්ෆර්ම් කරේ සෙනෙට් එකේ කමිටුවක්. ඒතකොට ඒ සියලු දෙනාටම යම්කිසි වගකීමක් පැවරෙනවා. දැන් ලංකාවේ 20 වෙනි සංශෝධනයේ යටතේ එහෙම කිසිම වගකීමක් කාටවත් යන්නේ නැහැ. මේ ඔක්කොම ගිහිල්ලා ඉවර වෙන්නේ අරයාගේ ඔඩොක්කුවේ. මේ ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ තමයි නවතින්නේ. මොකද එයා විතරයි එයා සර්ව බලධාරී. ඉතින් සර්ව බලධාරී නම් සර්ව වැරදි වලටත් වගකීම යුතුයි. ප්‍රොෆෙසර් දැන් මට ඔය කියපු කාරණාවත් එක්ක ආපුත් මේ අතුරු ප්‍රශ්නයක් මේක. ඔය විදිහේ චෝදනා නෙවෙයිද අපි මීට කලිනුත් කෙරුවේ. ඒ කියන්නේ මේකේ checks and balance හදනකොට checks and balance හැදෙන්න ඕනි මේ එකක බලය අඩු කරන්න තව එකකට බලය වැඩිපුර දීලා දාන්නේ. එහෙම වුණොත් ප්‍රොෆෙසර් මේ අපේ සංවාදය කවදාවත් ඉවර වෙන්නේ නැහැ නේද? මේ සංවාදය හැමදාම තියෙයි. අපි අදත් මේ ගැන කතා කරා, හෙටත් මේ ගැන කතා කරා. අනිත් එක තමයි පුද්ගලයෙක් දිහා බලාගෙන කරන සංශෝධනයක්. අපි බොහෝ විට කරලා තියෙන්නේ එහෙම පුද්ගලයෝ මාරු කරන්න, පුද්ගලයෝ ගේන්න, පුද්ගලයෝ ඉවත් කරන්න. එහෙමයි අපි වස්සා සංශෝධන ගෙනල්ලා තියෙන්නේ. මං අහන්නේ එහෙම ඒ කියන්නේ මේ චෝදනාවම නෙවෙයිද මීට කලිනුත් කෙරුවේ? නෑ පුද්ගලයෙක් මත කරන්න එපා. මෙතන තියෙන මූලිකම කරුණ මම හිතන්නේ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න කලින් ලියපු ලිපියක මම කිව්වා මේ බල සංකේන්ද්‍රණයේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. බල සංකේන්ද්‍රණය සහ ඒ සංවරණ සහ තුලන ඉවත් කිරීමේ
මූලික ඉවත් කිරීම වැරදි වෙන්න ප්‍රධාන හේතුවක් හැටියට මම දැක්වේ මගේ විශේෂක් දැනුම. මම ලෝකේ පුරාම මගෙන් උපදෙස් ගන්න විෂයක් තමයි මේ නියාමනය කියන එක. ඒ කියන්නේ ඔය තෙල් මිල පාල් කොහොමද සත්‍යා කරන්න ඕනේ, විදුලි සංදේශ ආයෝජන වලට කොහොමද මේ මොන කොන්දේසිත් දාන්න ඕනේ, ඔය වගේ දේවල් වලට. ඒතකොට ඒවයි අපි හැම වෙලේම කතා කරන්නේ, අපි අනාගතයේ වෙන දේවල් ගැන කතා කරන්නේ, අවිනිශ්චිතතා අසම්පූර්ණ තොරතුරු මත තමයි අපි වැඩ කරන්නේ. ඒතකොට අසම්පූර්ණ තොරතුරු මත වැඩ කරනකොට අපිට කරන්න දේ, අපි හැම වෙලේම කියන දෙයක් තමයි අනිවාර්යෙන් ඕගොල්ලෝ තියෙන හොඳම දත්ත ලබා ගන්න. හොඳම සාක්ෂි මත පදනම් වෙලා වැඩ කරන්න. දෙවෙනි එක, ඕගොල්ලෝ මිනිස්සුන්ගෙන් අහන්න, දන්න කට්ටියකින් උපදේශන කරන්න. public consultations වැඩි දෙනෙක්ගේ මනස මේකට යොමු කරන්න. එතකොට තමයි වැරදි හොයාගන්න පුළුවන් වෙන්නේ. අර තියෙන ඉන්ෆර්මේෂන් තොරතුරු වල ගුණාත්මකභාවය ඉහළ නම් ගන්න පුළුවන් ඕකයි. ඒකල මම ඒක කියලා මේ මගේ විෂය ගැන කතා කරලා ඊළඟට මම කිව්වා දැන් බලන්න මෙතන කරන්න දේ. මෙතන කරන්නේ මේ එක පුද්ගලයෙක්ට මේ කොහොම සංකීර්ණණය කරනවා. එයාට වෙන කාටවත් අහන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර එයා විසින් පත් කරගත්ත එයාගේ බබල් එකේ ඇතුලේ ඉන්න උපදේශකයෝ ටිකයි තමයි රට පාලනය කරන්න යන්නේ. පාර්ලිමේන්තුව නිකන් තපල් පෙට්ටියක් කරගෙන නිකන් සංකේතාත්මක දෙයක් වඩපත් වෙනවා. දැන් මේ වෙන රටවලත් ඔය උදාහරණ තියෙනවා. දැන් සමහරවිට අපේ මේ අහන් ඉන්න කට්ටිය දැකලා ඇති අර යුක්‍රේනයේ ප්‍රශ්නේ ගත්තහම මේ ජනාධිපති පූටින් බලාපොරොත්තු වෙන විදිහට මේ යුද්ධය යන්නේ. දැන් මේ දවස් ගාණක් මාසයකටත් වැඩිය මේක යනවා. ඒගොල්ලන්ගේ අය විනාශ වෙනවා. ඒගොල්ලන්ට නියම ජයග්‍රහණයක් අල්ලගන්න බෑ. ඒකටත් හේතුව එයාර බබල් එකක් ඇතුළේ ඉන්න එක. එයාට හොඳ තොරතුරු එන්නේ නැහැ. එයාට එන්නේ එහෙයියන්ගේ තොරතුරු පමණයි. ඒ එහෙයියෝ පත් කරගෙන තියන්නේ එයා. එහෙයියෝ නොවුනහම එයා අසතුටු වෙලා ඒ මිනිස්සුන්ව අස් කළා දානවා. ඉතින් ඕක තමයි අපේ ජනාධිපතිතුමා තුනේ. ඉතින් එයාට පිස්සෙක් කියලා එක දේවල් කියන්න පුළුවන්. මම ඒවා කියන්නේ නැහැ. මම කියන්නේ එයා හදාගත්ත ව්‍යුහාත්මක උගුලකම එයාම හිර වුණා කියලා. මොකද සාමාන්‍යයෙන් ඉච්චරම මේ ලෝකේ ඔක්කොම මේ නෝබෙල් ලාභීන් නෙමෙයිනේ මේ ජනාධිපතිලා වෙන්නේ. සාමාන්‍ය මිනිස්සුත් ජනාධිපති වෙනවනේ. දැන් අර කලින් හිටිය ජනාධිපති ගැන ඉතින් අපිට කියන්න බෑනේ. එයා මේ ලංකාවේ හිටිය ප්‍රබුද්ධම පුද්ගලයෙක් කියලා. ප්‍රොෆෙසර් දැන් අපි සාමාන්‍ය ප්‍රශ්නයක් විසඳනකොට අපි ප්‍රශ්න ප්‍රයොරිටයිස් කරගන්න එපා. එහෙම වුණාම තමයි අපිට ප්‍රශ්නේ ක්‍රමානුකූලව යම් කාලයක් අරගෙන විසඳ ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ආපු ගමන් විශේෂයෙන්ම රනිල් වගේ මේ නායකයෙක් ඉද්දී, ඒ කියන්නේ අපි එහෙම කතා කරන්නේ රනිල් හරිම දක්ෂයි ප්‍රශ්නයක් ආවහම ටයිම් බයි කරන්න. කාලය අරගෙන ඒ ප්‍රශ්නේ මේ පොඩ්ඩක් මිනිසුන්ට අමතක වෙනකන් ප්‍රශ්නේ පොඩ්ඩක් මගහැරලා යනකන් මේක කරන්න රනිල් හොඳ පුරුදුකාරයා. එන්නේ ඒ වගේ වෙලාවක අපිට හිතනවා සුපුරුදු විදියට අපේ දේශපාලනයේ සුපුරුදු විදියට ඇත්ත ප්‍රශ්න කතා නොකර. හැබැයි මෙතනදී අපි කියන්න ඕන ප්‍රොෆෙසර් අපි මේ ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනයකට අකමැති විරුද්ධයි කියලා නෙවෙයි අපි කතා කරන්නේ. නමුත් වෙනද විදියටම අර සුපුරුදු ප්‍රශ්න ගැන කතා නොකර දේශපාලකින් අර ඒගොල්ලෝ දන්න මාතෘකා කතා කරන්න මේක පාවිච්චි කරයි කියලා අපිට බයක් තියෙනවා. සහ ඒකෙන් මේ ආර්ථික ප්‍රශ්න යට ගිහිල්ලා ඒගොල්ලෝ දන්න කියන ඒගොල්ලන්ට මේ පිනුම් ගහන්න පුළුවන් මාතෘකා තියෙනවා. ඒ ගැන කතා කරන්න මේක අවස්ථාවක් කරගන්නේ කියලා අපිට බයක් තියෙනවා. හරි. ඒක සාධාරණ බයක්, සාධාරණ සැකයක්. හැබැයි ප්‍රශ්නේ මෙන්න මේකයි. දැන් අපි ගමු ජනතාවගේ ප්‍රශ්න. ජනතාවගේ ප්‍රශ්න වලින් පටන් ගමු. ජනතාවට වෙලා තියෙන්නේ වාහනයකට තෙල් ටිකක් ගහ ගන්න විදියක් නැහැ. වාහනයක් නැතිකොට ඉස්පිරිතාලට යන්න විදියක් නැහැ. ඉස්පිරිතාලට ගියාම බෙහෙත් නැහැ. කැම ටික බඩු මිල ඉහළයි. බඩු ගෙනාවෙන් පස්සේ ඒක උයා ගන්න විදියක් නැහැ. මේ තට්ටු ගෙවල් වල මේ දරලිප් දාගෙන දැන් ඔන්න ගින්නකුත් ඇවිල්ලා. හරි. ඉතින් ඕක තමයි අපේ ජනතාවගේ ප්‍රශ්නේ. ඔය හැම ප්‍රශ්නෙම ටිකක් එක මට්ටමක් පල්ලෙහාට එළියට ගියාම බැලුවාම තියෙන්නේ ඩොලර් ප්‍රශ්නයක්. මේ ආනයනය කරන දේවල් ගේන්නේ නැහැ රටට. ඒතර ගාන ඇයි ආනයනය කරන දේවල් එන්නේ නැත්තේ කියලා කිව්වහම ඩොලර් නැහැ. ඒතර ඩොලර් ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? දැන් අපි ගිය අවුරුද්දේ අපි මේ කතා කරා නම් 2021 වර්ෂයේ කතා කරා නම් අපි කියනවා IMF එකට ගියා. ඒගොල්ලන්ට කියනවා මේ අපි ගාව ඩොලර් නැති ප්‍රශ්නයක් තියෙනවා. අපිට ණය ගෙවන්නත් තියෙනවා, අපිට බඩු ගන්නත් තියෙනවා. ඒකට අපිට ආදායමක් නැහැ. එතකොට තියෙනවා රැපිඩ් ෆයිනෑන්සිං ඉන්ස්ට්‍රුමන්ට් කියලා විශේෂ ඒකට හදපු වැඩපිළිවෙලක් ඒගොල්ලෝ ගාව. එතකොට ඒක යටතේ අපිට බිලියනයක් දෙකක් දීලා මේ ඒ කාලේ පවත්වගෙන යන්න බිලියනයක් දෙකක් දීලා අර සාකච්ඡාව පටන් ගන්නවා.
මේ කොහොමද මේ ඔය ඔයගොල්ලෝ ණය ගෙවන්න සහ ඔයගොල්ලන්ගේ එදිනෙදා වියදම් කරගන්න ආනයනයන් කරගන්න අවශ්‍ය කටයුතු හදාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ සාකච්ඡා කරන්න පොඩි අර හුස්ම ගන්න ඉඩක් හදාගන්න. දැන් අපි ඔක් කරේ නැහැනේ පඬිතුකමට. හරි. කරේ නැතුව දැන් අපි බැගෑපත්ව ඉල්ලුවා. වැඩි පුළුවන් තරම් ලෙබනන් ගැන අරක මේක ගැන කතා කරලා කිව්වා. අන්තිමට මේගොල්ලෝ ගියේ කොහොමද? මාර්තු මාසේ තමයි යනවා කියලා කිව්වේ. දැන් අපි ඒකලා කිව්වා මේකට මාස 6ක්වත් යනවා. දැන් මාර්තු මාසේ ගියා. මාර්තු ඉඳන් මාස 6 කියන්නේ සැප්තැම්බර්. 9 වෙනි මාසේ. හරි ඊට පස්සේ අපි කිව්වා අවම වශයෙන් මාස 6ක් කියලා. දැන් නීතිඥයෝ මේකට මේ සම්බන්ධ කරගත්තේ මේ ඊයේ පෙරේදා. ඒ මැයි මාසේ. ඒතකොට එතනින් මාස 6ක් තියලා තිබ්බොත් ආයි අවුරුද්දේ අන්තිම කියලා හිතත හැකි රළු වශයෙන්. දැන් ඔය තත්ත්වයේ යටතේ අප්‍රේල් මාස වෙනකොට ණය ගෙවන්න බෑ කියලා ප්‍රකාශ කරා. මොකද තිබ්බ සේසත හූරලා අර ජනවාරි මාසේ දුන්නා. ඩොලර් මිලියන 500ක්. ඉතින් දැන් සල්ලි නෑ. දැන් මේ අතරතුර කාලේ දැන් ඉඳන් අවුරුද්දේ අන්තිම වෙනකන් කොහොමද ආර්ථිකය පවත්වගෙන යන්නේ? දැන් ආර්ථිකය පවත්වගෙන යන්නේ කියන එක මම විශේෂයෙන් අවධාරණය කරේ මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ අපේ සාමාන්‍ය අපනයනයන් ගත්තා ආනයනයන් ගත්තාම 60ක් අතරමැදි භාණ්ඩ 20ක් ආයෝජන භාණ්ඩ 20ක් මේ පාරිභෝගික භාණ්ඩ. ඒ කියන්නේ ඔය සීනිද හාල් ඔය අපි කන දේවල් පරිභෝජනය කරන දේවල් 20යි. හරි? ඉතින් ඒක ගැන විතරක් කල්පනා කරන්න නරකයි. මොකද අර අනිත් ටික ගැන කල්පනා කරන්න ඕනේ. එතකොට අර 60 අතරමැදි භාණ්ඩ කියලා කියන එකේ ලොකුම කාණ්ඩය 15ක් විතර තියෙනවා තෙල් ආශ්‍රිත දේවල්. තව 15ක් විතර තියෙනවා මේ ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය මූලික දේවල්. ඒ කියන්නේ ඔය zipper, ඔය බොත්තම්, ඔය වගේ දේවල්. ඒ සහ රෙදි. හරි? ඒතර ඒ ඇඟලුම් කර්මාන්තය තමයි ලංකාවේ ලොකුම අපනයනකරු, ඒ වගේම ලංකාවේ ලොකුම ආනයනකරුත් ඒගොල්ලෝමයි. දෙගොල්ලොම එකයි. ඉතින් ඔය දේවල් ගෙනාවේ නැත්තම් අපනයනය කරන්න බෑ. අපනයනය කරේ නැත්තම් ඩොලර් එන්නේ නැහැ. ඔන්න ඔකයි මේ සූත්‍රය. ඉතින් ඒක ආර්ථිකය පවත්වාගෙන යන්න ඕනේ. ඒ දේවල් ගේන්න ඕනේ. දැන් තෙල් ගෙනාවේ නැත්තම් ආර්ථිකය කඩාවැටෙනවා. ඒ කියන්නේ ගොවියෙක්ට අපි ගමු අපනයන කර්මාන්තයේ ඉඳලා ඉන්නේ. ඒ අපනයනයේ ගෙනිය ගන්න බැරි නම් වරායට හරි ගුවන් තොටුපළට ඒකේ තේරුමක් නැහැ. ඒක කොච්චර හැදුවත් වැඩක් නැහැ. ඒකට තෙල් අවශ්‍යයි. ඒකට අපි කියන්නේ අතරමැදි භාණ්ඩයක් කියලා කියන්නේ ඒකයි. නමුත් ඒ තෙල් අපි පාවිච්චි කරනවා පරිභෝජනය කරනවා අපේ ගමන් බිමන් යන. නමුත් අපේ ගමන් බිමුත් අපි නිකන් ආසාවට ගමන් බිමන් යෑමකුත් තියෙනවා තමයි. නමුත් අපි බොහෝ දුරට ඒක කරන්නේ වෙන දෙයක් වෙනුවෙන්. ඒතර ඒ ඔක්කොම කඩා වැටෙනවා. ඉතින් ඔන්න ඕකට අපිට යම් කිසි ගානක් ආවේ නැත්තම් මේ මැෂිම දුවන්නේ නැතුව නවතිනවා. මැෂිම දුවන්නේ නැතුව නවතුනහම අපි අර ඩවුන්වර්ඩ් ස්පයිරල් එකට යන්නේ. ඒක දවසෙන් දවස තත්ත්වය තවත් උග්‍ර වෙනවා. තවත් දැන් අපිට පටන් ගත්තේ ඩොලර් නැහැ කියලා. දැන් මේකේ ඩොලර් නැතිවීම තවත් අඩු වෙනවා. ඉතින් ඔය අතරමැදි කාලේ කොහොමද කළමනාකරණය කරගන්නේ? දැන් අපිට ගන්න බෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්. මොකද අර මාර්තු මාසේ ආටිකල් 4 රිපෝට් එකක් කියලා එකක් නිකුත් කරා. ඒකේ තියෙනවා ලංකාවේ ණය ඕට ගෙවිය නොහැකි තත්ත්වයක් තිබේ. unsustainable debt. ඒ වාක්‍ය ලිව්වයින් පස්සේ ඒගොල්ලන්ගේ නීති රීති අනුව අපිට ණය දෙන්න බෑ. ඒ කියන්නේ බංකොලොත් වෙච්ච මිනිහෙක්ට මේ ණය දෙන්න බෑනේ සාමාන්‍ය බැංකුවකට. ඉතින් ඒගොල්ලෝ බැංකුවක් ඒගොල්ලන්ට දෙන්න බෑ. අපි ගිහිල්ලා ඉල්ලුවා. ඉන්දියාවේ මුදල් ඇමතිනිය අපට සහයෝගය දුන්නා. අනේ මේකට ව්‍යතිරේකයක් හැටි විශේෂ කේස් එකක් හැටියට මේකට දෙන්න බෑ කිව්වා. සබ්රි ගියහම. එතකොට අපි මේක ගන්න තියෙන වෙන කාගෙන් හරි. ඒ වෙන කාගෙන් හරි ගත්තොත් ඒගොල්ලෝ කියනවා තම්සලා බංකොලොත් නේ. කොහොමද ඔයාලට දෙන්නේ? අඩු ගානේ අපිට පෙන්වන්න ස්ථායී සර්වපාක්ෂික ආණ්ඩුවක්. කැබිනට් එකක්. දැන් ඒක පෙන්වන්න විදියක් නැහැ. ඒක පෙන්වන්න විදියක් නැහැ. මොකද දැන් සජබේ ඉන්නවා එළියේ. TNA එකේ ඉන්නේ එළියේ. ජනතා එක්ස්පිරුනේ ඉන්නවා එළියේ. හරි? එක එක කඩාගත්ත ස්වාධීනය කියලා කියන 41 දෙනෙක් ඉන්නවා. ඔහොමම ඉන්නවා කොටස්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. ඒගොල්ලෝ කියනවා නෑ අපි එන්නේ නෑ.
සමහරු කියනවා එනවා කියලා. නමුත් ඒක පොදු එකඟතාවයක් උඩ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. දැන් නිකන් මේ ඔඩු ගෙඩි එකතු කරලා තමයි කැබිනට් එක හදලා තියෙන්නේ. ඇයි මේ කැබිනට් එක හරි කැබිනට් එකක් හදාගන්න බැහැ? ඒක තමයි ව්‍යවස්ථා ප්‍රශ්නේ. ඒගොල්ලන්ට තේරිලා තියෙනවා. ඒ කියන්නේ අපිටත් තේරිලා තියෙනවා. අපිත් ඔක දිගටම කිව්වා. අපි අර මුලින්ම අවම පොදු වැඩපිළිවෙලක් කියලා යෝජනාවක් ඉදිරිපත් කරනකොට අපි පූර්ව කොන්දේශයක් හැටියට පළවෙනි පූර්ව කොන්දේශය දැම්මේ 20 වෙනි සංශෝධනය ඉවත් කළ යුතුයි. ජනාධිපතිතුමාට මේ තරම් බලතල සංකේන්ද්‍රණය වෙලා තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒක බොහොම අන්තරාදායකයි. එයාගේ ප්‍රධානත්වයෙන් තියෙන එයාගේ අභිමතයේ යටතේ කෙරෙන කැබිනට් මණ්ඩලයක සමාජිකත්වයක් ගැනීම. ඔන්න ඔතන තමයි ආර්ථිකයේ ව්‍යවස්ථා සහ දේශපාලන කටයුතු අන්තර්ගතව සම්බන්ධ වෙන්නේ. මේක නොකළොත් ස්ථායී ආණ්ඩුවක් හදාගන්න බෑ. මේක නොකර ඉලෙක්ෂන් එකට ගියොත් ඉලෙක්ෂන් එකේ ප්‍රතිඵලෙත් ස්ථායී ආණ්ඩුවක් නෙමෙයි. ඇයි? ඉලෙක්ෂන් එක ඉවර වෙලා ආපහු එන්නේ මේ 20 වෙනි සංශෝධනයේ නැමැති බල සංකේන්ද්‍රණය කරන ව්‍යුහය ඇතුළටම තමයි එන්නේ. එතකොට ජනාධිපති ඉන්නවා මෙහෙම දෝෂාභියෝගයක් කරලා හරි මොන හරි කරලා ඒ මිනිහ වෙලව ගන්න බෑ. එයාට තියෙනවා කැබිනට් එක තීරණය කිරීමේ හැකියාව. එයාට තියෙනවා එක එක බලතල. විවිධ බලතල. එයාට පුළුවන් සියලුම කොමිෂන් සභාවලට මිනිස්සුන්ව පත් කරන්න. මූල්‍ය මණ්ඩලයට මිනිස්සු පත් කරන්න. සෙන්ට්‍රල් බැංකුවේ ගවර්නර් පත් කරන්න. ඒ ඔක්කොම කරන්න පුළුවන්. මේ බලයට ඡන්දයෙන් පත් වෙච්ච ආණ්ඩුවට මුකුත් නැහැ. නමුත් ඒගොල්ලෝ කියනවා නෑ අපිට ජනවරමක් තියෙනවා කියලා. ඉතින් එතකොට අපිට පටන් ගත්තේ යුද්ධේ. ඒතර ආණ්ඩුව මේ දෙකොල්ල සටන් කරනවා. දැන් මේක කතා කරලා බලත හැකි 2001 මොකද වුනේ? චන්ද්‍රිකා මැතිණිය ඉන්නවා ජනාධිපති හැටියට. එයාට විරුද්ධ මතයක් තියෙන එයාගේ පක්ෂය පරාජය කරපු එක්සත් ජාතික පක්ෂය සහ ඒ කට්ටිය බලයට එනවා. දැන් මොකද වුනේ? ඒ අවුරුදු දෙකේ සෑහෙන ගැට්ටන තිබ්බා. මේගොල්ලෝ තමයි රන් කරේ. චන්ද්‍රිකාට ගෞරවය දෙන්න ඕන. එයා ටිකක් මේගොල්ලන්ට දුවන්න ඉඩ දීලා හිටියා. නමුත් පළවෙනි අවස්ථාවේ මොනවද කරේ? ඉසුරුවල හැරියා. 2003 අග මධ්‍යස්ථ තුනක් ගත්තා. 2004 පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඉතින් ඔය වගේ අස්ථායීතාවයකට තමයි අපි යන්නේ මේ 20 තියෙන තර්ක. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඒ නිසා 20 අයින් කළ යුතුමයි. ප්‍රොෆෙසර් දැන් අපි පොඩ්ඩක් එතනින් එහාට ගිහලා වර්තමාන දේශපාලන තත්ත්වයත් එක්ක මේක ගැන කතා කරලා බැලුවොත් දැන් වැඩසටහන ආරම්භ කරද්දී මම කිව්වා වගේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ වෙලාවේ ප්‍රවෘත්තිමය වෙන කාලයක්. එතකොට අපිට අහන්න ලැබෙනවා විජේදාස 21 ඉල්ලා අස් කරගත්තා වගේ නිවුස් යනවා. එතකොට බැසිල් 21ට විරුද්ධයි වගේ නිවුස් මේ වෙලාවේ යනවා. ඒ නිසා අපි 21 සම්බන්ධයෙන් වර්තමාන දේශපාලන තත්ත්වය තුළ ඇත්තම තත්ත්වය කොයි වගේද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ අපේ මාධ්‍යවේදීන් ඔය වගේ ප්‍රශ්න අහලා හෙඩ්ලයින් ලියනවා නම් මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ දැනුවත් බව ඊට වැඩිය හුඟක් ඉහළ තත්ත්වයක තියෙයි. දැන් පළවෙනි කාරණේ 21 වල් අත් වශයෙන්ම මේ මොහොතේ 21 වල් තියෙන්නේ එකයි. 22කුත් තියෙනවා නිල වශයෙන්. ඒක දැන් ඉල්ලාස් කරගත්ත එක තමයි 22 ඉල්ලාස් කරගත්තා. ඒවා private members motions පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා හැටියට ඉදිරිපත් කරලා ගැසට් කරපු ලියවිලි දෙකක් තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් ඒ ක්‍රමයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් ඒක මාස 8ක් 10ක් වගේ කාලයක් යන්න ඉඩ තියෙනවා. ඒව ගැන කවුරුත් වැඩි කරදර විය යුතු දේවල් නෙමෙයි. නමුත් කැබිනට් මණ්ඩලය තමන්ගේ අමාත්‍යවරයෙක් ඉදිරිපත් කරන කැබිනට් සංදේශයක් උඩ කියනවා නම් මේ ලියවිල්ල අපි අනුමත කරනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරනවා. ඒක අපි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවනවා කියලා කිව්වොත් ඒක නිකන් වෙඩිල්ල වගේ දුවනවා. ඒක වේගෙන් යන ක්‍රියාදාමයක්. ඒක මේ සති ගානකින් ඉවරයක් කරන්න පුළුවන් ක්‍රියාදාමයක් බවටපත් වෙනවා. ඒකට තාම නම්බරයක් දීලා නැහැ. ඒ කියන්නේ නිල වශයෙන් 21 වෙනි සංශෝධනය කියලා නම්බරයක් නිල වශයෙන් දීලා නැහැ, ගැසට් කරලා නැහැ තාම. ලියවිල්ලක් තියෙනවා විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යතුමා සකස් කරලා ඒක අර එයාගේ පුද්ගලික යෝජනාවට අනුරූපයි නමුත් සමාන නැහැ. ඒකේ සෑහෙන වෙනස්කම් තියෙනවා. ඒ ලියවිල්ල කැබිනට් එකට ඉදිරිපත් කරා මේ පහුගිය සෙනසුරාදා. මේ අංක රහිත ලියවිල්ලක්. හොඳයි. ඒක ඉදිරිපත් කළා ගිය සඳුදා. ඒක ඉදිරිපත් කරනවා පක්ෂ නායකින්ගේ සාකච්ඡාවට අද සිකුරාදා. ඒක පොරොන්දු වෙලා තියෙනවා ඒක ගේනවා කියලා මේ එන සඳුදා කැබිනට් එකට.
අපි බලාපොරොත්තු වෙනවා මේක හදිසි කටයුත්තක් නිසා කැබිනට් එකේ අනුමැතියකට ලැබෙයි කියලා. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් මේක ඉතින් ව්‍යවස්ථා කටයුත්තක් නේ කැබිනට් එකට තව මාසයක් දෙකක් ඕක ගැන කල්පනා කරන්න පුළුවන්ද? මම කියන්නේ ඒක එහෙම කල්පනා කරන්න අවස්ථාවක් නැහැ. මේ අදහස් ඔක්කොම සාකච්ඡා වෙලා තියෙන්නේ. අනිත් එක මේවා නිකන් මේ අදහස් වාක්‍ය නෙමෙයි අපි අවුරුදු 4ක් 5ක් මේක යටතේ ජීවත් වුණා. ඒ කියන්නේ 2015 අප්‍රේල් මාසේ ඉඳන් 2020 ඔක්තෝබර් මාස විතර වෙනකන් අපි ජීවත් වුණේ 19 වෙනි සංශෝධනය යටතේ. ඉතින් 19 වෙනි සංශෝධනය ආපහු ගේන එක නම් ඕක එච්චර කල්පනා කර ඉන්න දෙයක් නැහැ. බලන්න තියෙන්නේ මේක 19 සංශෝධනයට අනුරූපද 19 ප්ලස්ද 19ට වඩා එකතු කරලා තියෙනවද 19ට වඩා අඩුද? ওই ප්‍රශ්න විතරයි අහන්න තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ එක දවසෙන් කරන්න පුළුවන් දෙයක්. එතකොට ප්‍රොෆෙසර් මේ වගේ කන්ස්ටිටියුෂන් ඩෙඩ්ලොක් තියෙන වෙලාවක ඩොක්ටරින් ඔෆ් නෙසසිටි වගේ මූලධර්ම ලෝකෙ පාවිච්චි වෙලා තියෙනවා අපි දකිනවා මේ සම්බන්ධයෙන් අධ්‍යයන කිරීම කරනකොට. ඒ නිසා අහන්න කැමති මේ වගේ වෙලාවක ගෝඨව අයින් කරන්න. ගෝඨව අයින් කරන්න ඒ වගේ සංවාදයක් අපිට ගේන්න බැරිද මේ වගේ වෙලාවක? දැන් ඩොක්ටරින් ඔෆ් නෙසසිටි කියන්නේ මේ අපි සාමාන්‍ය නීතිමය වශයෙන් ගත්තොත් නිකන් න්‍යෂ්ටික අවියක් වගේ දෙයක්. බොහොම භයානක භාණ්ඩයක්. හරි? භයානක භාණ්ඩ වුණත් කොහොමද පාවිච්චි කරන්න කියලා. දැන් මට ගිහිල්ලා පුරවැසියෙක් හැටියට මට අධිකරණයට ගිහිල්ලා කියන්න එපා ඩොක්ටරින් ඔෆ් නෙසසිටි පාවිච්චි කරන්න කියලා මට කියන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම බෑ. මට තියෙන්නේ මොකක් හෝ නඩු නිමිත්තක් අධිකරණයේ පිළිගන්න නඩු නිමිත්තක් අරන් ගිහලා මම කියනවා මේක කරන්න කියලා. එහෙනම් නැත්තම් මේ ගැන තීන්දුවක් දෙන්න කියලා. ඒ කියන්නේ ඒතර මොකක් හරි නඩු නිමිත්තක් තියෙන්න ඕන. එතකොට අධිකරණය බලනවා මේ මිනිහා කියන දේ කරන්න මේ තියෙන නීතියක් යටතේ කරන්න බෑ. අපි තියෙන නීතියක් උල්ලංඝනය කරලා තමයි කරන්න තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒක සාධාරණය කරගන්න ඩොක්ටරින් ඔෆ් නෙසසිටි එක කියලා ලියනවා. ඔන්න ඔකයි වෙන්නේ. හරි? ඒක දෙකක් නේ. ඒ කියන්නේ අපිට කියන්න බෑ ඩොක්ටරින් ඔෆ් නෙසසිටි යටතේ තීන්දුවක් දෙන්න කියලා. ඒගොල්ලෝ තීරණය කරන්න ඕනේ. දැන් ඒකට උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමුකෝ අනීතික ලෙස ජනාධිපති කෙනෙක්ව පදවියෙන් ඉවත් කරනවා හමුදාව හරි කවුරු හරි මොකක් හරි විදියකට. කුමන්ත්‍රණයකින් මොකක් හරි දෙයකින් කරලා තියෙනවා. දැන් ඉස්සරහට යනකොට කෙනෙක් අභියෝගය පට්ටපත් කරනවා ඒ අනීතික ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව කරන ක්‍රියාවක්. අපි කියනවා මේක කිසි පදනමක් නැහැ. මේගොල්ලන්ට කිසිම මේ යුක්තායුක්ත භාවයක් නැහැ. මේගොල්ලෝ හරියට පත් වෙලා නැහැ. ඒ නිසා මේගොල්ලෝ කරන්න යන මේ ක්‍රියාවත් අනීතිකයි. ඒක ඩික්ලෙයාර් කරන්න. මේක අනීතික බව ඩික්ලෙයාර් කරන්න කියලා අපි අධිකරණය කියනවා. අන්න නඩු නිමිත්ත. හරි? දැන් එතකොට බලන්න ඕනේ අපි යන්නේ අභියාචන අධිකරණයටද අපි යන්නේ සුප්‍රීම කෝට් එකටද කියන ප්‍රශ්නේ එනවා. ඉතින් අපි දැන් කොහොම හරි අපි හිතමුකෝ මේක මේ අවසාන තීන්දුවක් තියෙන සුප්‍රීම කෝට් එකටම ගියා කියලා. එතකොට අරගොල්ලන්ට තියෙනවා මේ අභියෝගය. මොකද්ද අභියෝගය? මේ නඩු මේක දිහා බැලුවාම නීති පොත දිහා බැලුවාම මේක අනීතිකයි. නමුත් දැන් මාස 6ක් ආණ්ඩුව මේ උදවිය යටතේ මේ අනීතික ආණ්ඩුව යටතේ කරගෙන ගිහිල්ලා තියෙනවා. අපි කිව්වොත් මේ මිනිහා අයින් කරන්නේ කියලා ඒක අනීතිකයි කියලා එයාට ඉල්ලාස් වෙන්න යනවා. ඒක විකල්පයක් නෑ රටේ. ඒ කියන්නේ අර හිටපු ජනාධිපති තවදුරටත් ජීවතුන් අතර නෑ. ඔය විවිධ දේවල් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඔන්න ඩොක්ටරින් ඔෆ් නෙසසිටි එක කියනවා. ඒගොල්ලෝ කියන්නේ මොනවද කරන්නේ? අපි මේ තීන්දුව දුන්නොත් වෙන්නේ මහ විනාශයක්. ඒ නිසා අපි ඩොක්ටරින් ඔෆ් නෙසසිටි එකට යනවා කියලා. ඉතින් ඒක මේ මහා අසාමාන්‍ය සිද්ධියක්. එහෙම දෙයකට අහලකටවත් අපි ඇවිල්ලා නැහැ තාම ලංකාවේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අනීතික දෙයක් වෙලා ඊට පස්සේ ඒක සාධාරණීය කරන්න තමයි ওই ඩොක්ටරින් ඔෆ් නෙසසිටි පාවිච්චි කරන්නේ. තාම ලංකාවේ දෙයියන්ගේ පිටින් එහෙම අනීතික දේවල් වෙලා නැහැ. අවසාන වශයෙන් ප්‍රොෆෙසර් මම අහන්න කැමතියි මේ වෙලාවේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ තරම් වැදගත් නම් අපි දැනගන්න කැමතියි මේකේ පියවරයන් සහ මේක කොයි වගේ තැනකදී හිර වෙන්න පුළුවන්ද වගේම ඊළඟට එන කාරණාව තමයි ප්‍රශ්නේ තමයි මේකෙන් ජනාධිපතිවරයාගේ බලය වැඩිවීමක් සිද්ධ වෙනවාද එහෙමත් නැත්නම් මේගොල්ලෝ මේ කියන විදිහට මේක කියන්නේ මේ කියන තරම් මේගොල්ලෝ කියන තරම් මේකේ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවද? ඔව්. දැන් අපි කතා කරේ අපි දින වකවානු බොහොම ලේසියෙන් කතා කරන්න පුළුවන්. ඊළඟ තීරණය තියෙන්නේ සඳුදා. මේ සඳුදා කියලා කියන්නේ මම හිතන්නේ 30 වෙනිදා. 30 වෙනිදා මැයි මාසයේ 30 වෙනිදා කැබිනට් මණ්ඩලය රැස් වුණාම කැබිනට් මණ්ඩලය
ඉදිරිපත් කරන සංශෝධනය ඒක පළවෙනි කාරණේ ඒක ඉදිරිපත් කරන්න ඕන. ඉදිරිපත් කරාම කැබිනට් මණ්ඩලය කියන්නේ ඕනේ අපි මේක අනුමත කරනවා මේක නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවන්න කියලා. ඒක තමයි පළවෙනි පියවර. දැන් කැබිනට් එකේ ඉන්න උදවිය හැටියට ඒක සමහරවිට ඒගොල්ලෝ කියන්න පුළුවන් බෑ යවන්න බෑ. කල් දාන්න ඕනේ. කමිටුවක්පත් කරන්න ඕනේ. ඔය එක දේවල් කියන්න පුළුවන්. ඒ කියන්නේ කල්මැරීමක් සිද්ධ කරන්න පුළුවන් නැත්නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එතෙන්දී හා කිව්වොත් විතරයි මේක ඉස්සරහට යන්නේ. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ගියාම ඒක හොඳට කෙටුම්පත් කරලා තියෙන හින්දා ඊටාම කෙටි කාලයකින් ඒක ඒගොල්ලන්ගේ ආකෘතියට දාගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ කරපු හැටි ඒක ගැසට් කරන්න ඕන. ගැසට් කරාම ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට ඒකේ වගකීම් පැවරෙනවා. සතියක් තියෙනවා පුරවැසියන්ට දේශපාලන පක්ෂ වලට ඒකට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන්න. එක සතියයි තියෙන්නේ. ඉස්සර තිබ්බ සති දෙකක් දැන් සතියයි. ඒ සතිය ඇතුළත කරුණු ඉදිරිපත් කරාම අධිකරණය දින නියම කරලා ඒ කරුණු විමසන්න ඕන. විමසලා තීන්දුවක් දෙන්න ඕන සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් ඇතුළත ඒ තීන්දුව දෙනවා. දැන් අපි දැන් සති 4ක් විතර 5ක් විතර ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඒක ඒ තීන්දුව දැනුම් දෙනවා කතානායකතුමාට. ඒ තීන්දුවේ තියෙන්න පුළුවන් මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් අනුකූලයි. මේකට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේකේ මේ වගන්ති අනුකූලයි මේ වගන්ති ජනමත විචාරණයකට දැමිය යුතුයි කියලා. දැන් අපි දැකලා තියෙන විජේදාස රාජපක්ෂ මහත්මයාගේ කෙටුම්පතේ තියෙන්නේ කලින් අධිකරණය විදිහට බලලා අනුමත කරපු භාෂාව තියෙන්නේ. ඒ විධිවිධානමයි තියෙන්නේ. එතකොට අපි හිතන්නේ නැහැ ඒක බොහොම අභව්‍ය සිද්ධියක් තමයි අධිකරණයේ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා කියන එක. මේ තියෙන ලියවිල්ලේ ඔය මේ සජ්ජබෙන් ඉදිරිපත් කරපු ලියවිල්ල ගැන ප්‍රශ්න තියෙන්න ඉඩ තියෙනවා. ඒක නෙමෙයි මෙතන සාකච්ඡා වෙන්නේ. මේ වෙන එක. එතෙන්දී පාර්ලිමේන්තුවට ආවම පාර්ලිමේන්තුවේ රැස්වීමේ ඡන්ද 151ක් අවශ්‍යයි. ඒ කියන්නේ 3න් 2ක බලය කියලා කියන්නේ 225 බෙදීම 3 වැඩි කිරීම 2 සහ 1. ඒතකොට 150යි 151ක් ඕනේ. දැන් 151 නොෙන්න හේතු මොනවද? හරි. 151 නොෙන්න හේතු තියෙන්න පුළුවන්. සමහරු කියන්න ඉඩ තියෙනවා මේක අපිට අවශ්‍ය දේවල් මේකේ නැහැ. ඒ කියන්නේ ජනාධිපතිවරයාට අමාත්‍යාංශය තියා ගැනීම 19 යටතේ බෑ. මේ සංශෝධනයේ යටතේ ජනාධිපතිවරයාට ඕනෑම අමාත්‍යාංශය තියාගන්න පුළුවන්. අපි ඒක ඉතාමත්ම භයානක වැරදි කටයුත්තක් කියලා හිතනවා. ඒ නිසා අපි ඒකට විරුද්ධව ඡන්ද දෙනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්. තව කෙනෙක් කියන්න පුළුවන් මේකෙන් කරන්නේ ජනාධිපතිවරයාගේ සියලු තීන්දුව తీරන අගමැතිවරයාගේ අවවාද උපදෙස් අනුව කළ යුතුයි කියලා ඒ වගන්ති එකතු කරලා තියෙනවා මුළු දිගටම. ඒ කියන්නේ ජනාධිපතිවරයාට කිසිම දෙයක් කරන්න බෑ අගමැතිවරයාගේ උපදෙස් නැතුව. ඇමති කෙනෙක් පත් කරන්න බෑ, ඇමති කෙනෙක් අස් කරන්න බෑ. ඒ වගේ දේවල්. මේකෙන් ජනාධිපතිවරයා නාමික ජනාධිපතිවරයෙක් බවට පත් වෙනවා. දැන් එයා කියන්නේ ජනාධිපතිගේ බලතල ඒ තරම් දුර්වල කරලා තියෙනවා. අපි මේකට විරුද්ධයි කියලා. ඒතර එයා ඒකට විරුද්ධව ඡන්ද දෙන්න ඉඩ තියෙනවා. ඒ තමයි මූලිකම කට්ටිය. සමහරු කියනවා සැර වැඩි කියලා ඡන්ද දෙන්නේ නැහැ. සමහරු කියනවා සැර මදි කියලා ඡන්ද දෙන්නේ නැහැ. ඒතර ওই දෙක ගලප්පා ගැනීම තමයි දේශපාලන නායකත්වයක් සහ බාහිර පීඩනය තුලින් කරන්න ඕන. දැන් අපි හිතන හැටියට නීතිඥ සංගමයත් හිතන විදිහට අර ජනාධිපතිතුමාට අමාත්‍යාංශ තියා ගැනීමට දෙන බලතලය නම් වැරදි අසාධාරණයි. ඒක ඉවත් කළ යුතුයි. හේතුව එයා ඒව තියාගන්න ගත්තොත් එයාට සාමාන්‍යයෙන් මුළු ඔක්කොම තියාගන්න පුළුවන්. ඉතින් ඊළඟට එයාට එයාට ඕන කරන ආයතන ඒක ඇතුළට දාගන්න පුළුවන්. ඉතින් එයාගේ තියෙන රෙකෝඩ් එක අනුව මේ වෙනකොට එයා ඉතාමත්ම අසාර්ථක පුද්ගලයෙක් බවට ඔප් වෙලා තියෙනවා. ඉතින් මොකටද එයාට ඒවා දෙන්නේ? අනිත් එක 19 එහෙම දෙයක් දුන්නේ නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අපි දුන්නේ එයාගේ කාලේ අන්තර්කාලීනව එයාට ඔය මහවිලිය අමාත්‍යාංශයයි පරිසර අමාත්‍යාංශයයි ආරක්ෂක අමාත්‍යාංශයයි නිකන් තියාගන්න පුළුවන්. හැබැයි එයාගේ පදවිය ඉවරනන් පස්සේ ඒක ඉවරයි. ආයි එන එක්කෙනාට තියාගන්න බෑ කියලා තමයි 19 තිබ්බේ. අපි 19ට යනවනම් ඔන්න ඕකයි කරන්න තියෙන්නේ. ඕක තමයි එක පැත්තකින් තියෙන ලොකුම ප්‍රශ්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා පාර්ලිමේන්තුව විසිරුවීම. ඒ කියන්නේ 225 දෙනෙක්ගේ ජනවරම අහෝසි කිරීමේ අයිතිය තියෙන එක පුද්ගලයෙක්ට. අවුරුදු 2කමාරකට පස්සේ 20 වෙනි සංශෝධනයේ යටතේ.
19 වෙනි සංශෝධනය යටතේ ඔකට අවුරුදු 4මාරක් ඒ නිදහස තියෙනවා. පාර්ලිමේන්තුව විසිරවන්න බෑ. ඒගොල්ලන්ගේ කැමැත්ත නැතුව ජනාධිපතිට අවුරුදු 4මාරක් යනකම්. ඉතින් අපි හිතනවා ඒකත් කළ යුතු වෙනසක් කියලා. මම හිතන්නේ ඒක නම් මම හිතන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයාගේ අතවසු වීම. මේක මම හිතන්නේ ඒක ලොකු ඉෂුව එකක් වෙයි කියලා. අරක නම් ටිකක් ඉෂුව එකක් තියෙනවා. මොකද අපිට දන්න හැටියට අධිකරණාධිපතිතුමා හිතනවා මේ ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති ගාව තියෙන්න ඕන කියලා. ඒක එයා හිතනවලු. ඒත් ඒක එහෙම නීතියේ අපිට තර්ක කරද හැකි එහෙම දෙයක් නැහැ කියලා. ඊළඟට තව සමහරු කියනවා මේක සරමදි කියලා. ඒ කියන්නේ සජබේ යම් ප්‍රකාශන නිකුත් කළා තියෙනවා. කො මේකේ විධායක බලතල අයින් කරන්නේ නැහැ නේද කියලා. ඉතින් අපි කියන්නේ හරි. අපිත් කැමතියි විධායක බලතල අයින් කරනවට. නමුත් මේක පියවරෙන් පියවර කරමු. ඕගොල්ලෝ කියන දේ කරන්න ගියොත් ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා. ඡන්ද 151 ගන්න නම් බැරි වෙනවා. ඒ නිසා මේ පළවෙනි පියවර කරමු. මේක මතභේදයක් නැති පියවරක්. ඒක කරලා ඊට පස්සේ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා ඒ ජනමතය ගොඩනගලා ජනමත විචාරණයක් තියමු. මේ විධායකය අයින් කරන්න. ඒක පියවරෙන් කරනවද එකපාරට කරනවද? එකපාරට කරන්න ගියොත් බොහෝ දුරට හොම්බෑන ගන්න වෙනවා. මොකද 151ක් නැති නිසා. ඒ 151 ඉලක්කම හැමෝගෙම අවධානය තියෙන්න ඕන. 151 කියන්නේ മന്ത്രിවරු 151ක ඡන්ද නෙමෙයි. මේ ඉන්න පාර්ලිමේන්තුවේ මේ ඉන්න පුද්ගලයෝ 151 දෙනෙක්ගේ ඡන්ද. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලෝ පත් උනේ ගෝඨාභය මහත්මයාගේ කොඩිය බැසිල් රාජපක්ෂ මහත්තයාගේ සංවිධාන ශක්තිය යටතේ පත් වෙන කට්ටිය තමයි ඕක වැඩිපුර ඉන්නේ. ඒතර ඒ අයව මේකට නම්ම ගන්නේ කොහොමද? ඔන්නෝකයි අපිට ඉදිරියේ තියෙන අභියෝගය. ඉතින් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වෙලාවක අපිත් එක්ක මේ 21 වෙනි සංශෝධනය 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වෙලාවේ මාධ්‍ය විවිධ ප්‍රවෘත්ති වාර්තා කරනවා, දේශපාලකයන් විවිධ කතා කියනවා, විවිධ පෞද්ගලික අදහස් මතිමතාන්තර පළ කරන වෙලාවක අපිට ඕන ඒ ගැන කතා බහක් යෙදෙන මේ තියෙන කරුණු කාරණා පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා වෙනදා වගේම අපේ ආරාධනය පිළි අරගෙන අද වැඩසටහනට පැමිණියට. බොහොම ස්තුතියි.